ශ්‍රී ලංකාව අප්‍රේල් මාසේ 12 වෙනිදා ප්‍රථම වතාවට අපගේ බාහිර ණය එහෙම නැත්නම් අපි විදේශීය රටවල් වලට සහ ඩොලර් වලින් අපි ලබාගෙන තිබෙන ණය ගෙවීම් අත්හිටුවන බවට මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කළා. ඉතින් මේ නිවේදනයත් සමග බොහෝ දෙනෙක් ප්‍රශ්න කරා මොන වගේ ණය ගෙවීමද අත්හිටුවලා තියෙන්නේ? මොනවද මේ බාහිර ණය නැත්නම් එක්ස්ටර්නල් ඩෙට් කියලා කියන්නේ? මේකෙන් ලංකාවේ ආර්ථිකයට වෙන බලපෑම මොන වගේද? ඒ වගේම මෙම ණය ගෙවීම් නවත්තපු නිසා ලංකාවේ ආනයන අපනයන කරගන්න පහසු වේද අපහසු වේද මේක ආර්ථිකයට බලපාන්නේ මොන වගේද කියලා හැමෝම ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් අපි හිතුවා මේ ගැන අද මෙම නිවේදනය පැහැදිලි කරන්න වෙනම වීඩියෝ පටයක් ඔබට ගෙන එන්නේ. එතකොට ඔබට දැනගන්න පුළුවන් මේ ණය ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අරගෙන තිබෙන තීරණය සහ ඉදිරියේදී ඔවුන් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මුලින්ම මෙම නිවේදනයේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ශ්‍රී ලංකා රජය අපගේ බාහිර ණය ගෙවන්න කැමති. නමුත් පවතින කොවිඩ් තත්ත්වය සහ යුක්‍රේනය සහ රුසියාව අතර පැවතිච්ච අර්බුදය වගේ බාහිර සාධක ගණනාවක් නිසා ඇතිවෙච්ච ගෝලීය තත්ත්වයක් එක්ක අපි ණය ගෙවන්න කැමති වුණත් අපිට ණය ගෙවා ගන්න තරම් මුදල් නොමැතිවීම නිසා අප්‍රේල් මාසේ 12 වෙනිදා සවස 5 ඉඳලා ගෙවන්න තිබෙන සියලුම ණය ඒ කියන්නේ පොලිය සහ මුළු මුදල කියන කොටස් දෙකම මූලික වශයෙන්ම ගෙවීම తాවකාලිකව අත්හිටුවනවා කියලා. ඒ වගේම එම නිවේදනයේ තිබෙන අනෙක් කොටස තමයි දැන් తాවකාලිකව අත්හිටුවනකොට පස්සේ ණය දීපු මිනිස්සු බලනවා එතකොට අපි ගත්තු සල්ලි වලට මොකද වෙන්නේ කියලා. එතකොට මේ නිවේදනයේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා දැනට අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡා ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ එක්කම අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා සූදානම් වෙනවා. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව අපි ඉදිරිපත් කරනවා මොන ආකාරයටද මේ දැනට අත්හිටුවනු ලැබූ ණය ඉදිරියේදී ගෙවන්නේ මොන විදියටද කියලා පැහැදිලි කරන බව සහ එම ණය ගෙවීම පිළිබඳව කිසියම් එකගතාවයකට පැමිණෙන බවත් මෙම නිවේදනයේ සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව පැහැදිලිවම ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා ශ්‍රී ලාංකික ඉතිහාසයේ පළවෙනි වතාවට ගමන් කරන්නයි සූදානම් වෙන්නේ. අපි පළවෙනි වතාවට වෙළඳපොලෙන් ණය ගත්තේ 2007 ඔක්තෝබර් මාසේ. එතෙක් ඉඳන් 2019 වෙනකම් අපි වෙළඳපොලෙන් ණය ගත්තා. නමුත් එතනින් පස්සේ අපි කලින් පැහැදිලි කරලා තියෙන විදියටම අපේ ණය ගෙවීමේ ක්‍රෙඩිට් රේටිං එක නැත්නම් අපගේ ශ්‍රේණිගත කිරීම ආයතන අපිව ක්‍රමක්‍රමයෙන් පහළට දමපු නිසා අපිට තවදුරටත් වෙළඳපොලෙන් ණය ලබා ගන්න බැරි වුණා. ඉතින් ඒ තත්ත්වය යටතේ ණය ගෙවීම తాවකාලිකව අත්හිටුවලා තිබුණා. නමුත් මෙම නිවේදනයේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා එම ණය අපි ඉදිරියට ගෙවන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ සඳහා අපිට යම්කිසි කාලයක් අවශ්‍යයි එම ඉදිරි ගෙවීම් කටයුතු මොන විදියටද කරන්න කියලා. මේ ලිපියේ තියෙන නැත්නම් මෙම නිවේදනයේ තිබෙන දෙවෙනි වැදගත් කොටස තමයි ඔවුන් බාහිර ණය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව හඳුන්වලා තියෙනවා. බාහිර ණයක් බවට පත් වෙන නම් මෙම නිවේදනයට අනුව ප්‍රධාන කාරණා දෙකක් සංතෘප්ත වෙන්න ඕන. නැත්නම් ප්‍රධාන කාරණා දෙකක් ගැලපුණොත් විතරයි මේක බාහිර ණයක් බවට පත් වෙන්නේ. පළවෙනි එක තමයි මෙම ණය ශ්‍රී ලංකාවේ නීතියට පිටින් තිබෙන නීති රාමුවක් යටතේ අපි නිකුත් කරලා තියෙනවා නම් ඒක වැටෙනවා බාහිර ණයක් විදියට. ඒ වගේම ශ්‍රී ලංකා රුපියල් වලින් පරිබාහිර වෙනත් මුදල් ලේඛකයකින් අපි ණයක් ලබාගෙන තිබෙනවා නම් අන්න ඒකත් වැටෙනවා බාහිර ණයක් විදියට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඩොලර් වලින් ණය අරන් තියෙනවා නම් පිටරට නීතියක් යටතේ අන්න ඒක තමයි බාහිර ණයක් විදියට වැටෙන්නේ. මෙතනදී මේ සුවිශේෂී කාරණා දෙකම හඳුන්වලා දීලා තියෙන්නේ. මොකද ශ්‍රී ලංකාව ඩොලර් වලින් ණය නිකුත් කරා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර නැත්නම් ශ්‍රී ලංකා ඩිවෙලොප්මන්ට් බොන්ඩ්ස් කියලා. නමුත් ඒක නිකුත් කරේ ඩොලර් වලින් වුණාට එය අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ නීතියට. ඉතින් එම නිසා මේ කාරණා දෙකම සම්තෘප්ත වෙන නිසා මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර එළියෙන් තියලා තියෙනවා. එහෙම නැත්නම් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කරන ගෙවන්න ඕන මුදල සහ පොලිය දිගටම ශ්‍රී ලංකා රජය ගෙවන්න එකඟ වෙලා තියෙනවා. නමුත් බාහිරව අපි ගත්තු අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර තමයි මූලික වශයෙන් මෙම බාහිර ණය යටතට වැටෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා රජය මෙහිදී පැහැදිලිව කියලා තියෙනවා අපි දැන් අද ණය ගෙවීම නැවැත්තුවාට පස්සේ අද කියලා කියන අප්‍රේල් මාසේ 12 වෙනිදා ණය ගෙවීම නැවැත්තුවාට පස්සේ අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් දක්වා ගමන් කරන කාලපරතරය තුලදී අපි අදාළ පොලිය අදාළ ගිවිසුමේ තිබෙන පොලිය හා සමාන පොලියක් ගෙවන බවටත් මෙම නිවේදනයේ මූලික වශයෙන් සඳහන්. ඒ නිසා ණය ලබා දීපු කට්ටිය කිසියම් එකඟතාවයකට පැමිණෙන තෙක් ගතවන කාලය ඇතුළතදී අර මූලික ගිවිසුමේ තිබෙන පොලි අනුපාතිකය යටතේ ණය වලට පොලියක් ගෙවීමට සූදානම් බවත් මෙහිදී මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම
ඩොලර් වලින් ණය දීපු කවුරු හරි ලංකාවට ඩොලර් වලින් ණය දුන්නා නම් ඔවුන් රුපියල් වලින් එම ණය නැවත ලබා ගන්න කැමති නම් මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නට පස්සේ ඒ සඳහා පහසුකම් සපයන බවත් මෙම නිවේදනයේ මූලික වශයෙන්ම සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ණය ගෙවීම අත්හිටුවනු ලැබුවේ කුමන ණය වර්ගවලද කියලා පැහැදිලිව කාරණා 4ක් නැත්නම් කාණ්ඩ 4ක් affected debts යටතේ මෙම නිවේදනයේ දක්වලා තිබෙනවා. එම මූලික ණය වර්ග 4 තමයි බාහිර ණය විදියට ශ්‍රී ලංකාව ණය ගෙවීම අත්හිටුවලා තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළෙන් ලබාගත්තු ණය අපි දන්නවා වාණිජ බැංකු වලින් රුපියල් ඒකක වලින් ශ්‍රී ලංකාවේ රජය ණය ලබාගෙන තිබෙනවා. එම දේශීය ණය මේ අවස්ථාවේදී ප්‍රතිව්‍යුහගත කිරීමෙන් එළිය තමයි තවලා තිබෙන්නේ. මෙතනදී මූලික වශයෙන්ම අවධානය යොමු කරලා තිබෙන්නේ ප්‍රධාන විදේශීය ණය වර්ග 4ක් යටතට. මෙයින් පළවෙනි ණය වර්ගය තමයි මූලික වශයෙන්ම අන්තර්ජාතික වෙළඳපොළෙන් ලබාගත්තු අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර සඳහා ගෙවන පොලියත් එම ණය මුදලත් එම මූලික මුදලත් ගෙවීම අප්‍රේල් මාසේ 12 වෙනිදා සවස් 5 ඉඳලා తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. දෙවනි ණය කාණ්ඩය තමයි ද්විපාර්ශ්වික ණය. අපි කියනවා ඉන්දියාව, චීනය, ජපානය, ඇමරිකාව, ප්‍රංශය වගේ විවිධ රටවල් වලින් රජයන් ගත්තු ණය ගෙවීමුත් ඒ සමගම తాවකාලිකව අත්හිටුවලා තිබෙනවා. හැබැයි එහිදී පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා කෙටි කාලීනව ලබාගත්තු ණය. ඒ කියලා කියන්නේ මේ මාතකදී නිතරම කතා වුණේ swap agreement කියලා. ඒ swap agreement වලට මේක බලපෑමක් නැහැ. අපි swap agreement මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් එළියේ තමයි තියලා තියෙන්නේ. ඒ නිසා swap වලට ගත්තු මුදල් නැවත වරක් ශ්‍රී ලංකාවේ රජය ඒ බලාපොරොත්තු වෙච්ච විදිහටම ගෙවන්න එකඟ වෙලා තිබෙනවා. අපි තුන්වෙනි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බලපාන ණය කාණ්ඩය තමයි ශ්‍රී ලංකාවේ රජය විශේෂයෙන්ම රජයට අයිති ව්‍යාපාරවලට අපි කියනවා ක්‍රෙඩිට් ගරන්ටීස් දීලා තියෙනවා. එහෙම නැත්නම් ණයවර ණය ලබා ගැනීම සඳහා අපි ලබා දීලා තියෙනවා සහතිකයක්. අන්න ඒ වගේ සහතික නිකුත් කරලා තිබෙනවා නම් එම ණයත් ගෙවීම తాවකාලිකව අත්හිටුවලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ රජය අප වෙලා තියෙනවා නම් අන්තර්ජාතික කිසියම් ආයතනයකින් ණය ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් වාණිජ බැංකුවකින් ණය ලබා ගැනීම සඳහා එම ණය මුදලුත් තුන්වෙනි කාණ්ඩය යටතේ මෙම නිවේදනය ඔස්සේ අත්හිටුවා තිබෙනවා. ණය ගෙවීම අත්හිටුවලා තිබෙන හතරවෙනි කාණ්ඩය තමයි විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජය අප වෙලා ලබාගත්තු ණයකට කිසියම් අවස්ථාවකදී මුදල නැවත වරක් ගෙවන්න එම අතරමැදි කාලයේදී යම් කිසි හේතුවක් වුණොත් එහෙම එම ණයත් පුද්ගලිකාංශයෙන් ලබාගෙන තිබෙන ණයත් ගෙවීමත් මෙම කොටස යටතේ අත්හිටුවා තිබෙනවා. ඉතින් ඔය ප්‍රධාන කාණ්ඩ හතර තමයි ණය ගෙවීම අත්හිටුවලා තිබෙන්නේ. ඒ වගේම නැවතත් අපි මතක් කරනවා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර සහ ඒ වගේම දේශීය ණය මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ඉවත් කරලා තමයි තිබෙන්නේ. එම නිසා මේ ප්‍රධාන මූලික කාණ්ඩ හතර තමයි මෙවර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාණ්ඩය සඳහා වැටෙන්නේ. ඉතින් මෙතනින් ඉදිරියට වෙන්නේ මොකද්ද කියලා හැමෝම අහනවා. ආනයන අපනයන කරගන්න බැරි වේද? අපිට අවශ්‍ය ඖෂධ ගෙන්න ගන්න බැරි වේද කියලා සමහරව අහනවා. නෑ, මෙතනදී වෙළඳාම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් වෙළඳාම කරන්නත් අපිට ඩොලර් අවශ්‍යයි. එම ගැටලුව අපිට ඒ විදිහටම තිබෙනවා. ඒ නිසා අපිට ඩොලර් තියෙනවා නම් අපිට ආනයන අපනයන කරන්න බලපෑමක් නැහැ. නමුත් මෙම ණය ගෙවීම අත්හිටුවීමත් එක්ක විශේෂයෙන්ම රේටිං ඒජන්සිස් නැත්නම් ශ්‍රේණිගත කිරීම ආයතන අපගේ රේටිං එක නැත්නම් ශ්‍රේණිය තවදුරටත් පල්ලෙහාට දමනවා. එම නිසා සමහර වෙලාවට බැංකුවලදී අන්තර්ජාතික ගනුදෙනු කර ගැනීමේදී ඩොලර් නැතිවීම නිසා යම්කිසි බලපෑමක් ඇති වෙන්නට පුළුවන්. නමුත් එය වෙළඳාම සඳහා තරම් බලපෑමක් ඇති වෙන එකක් නැහැ කියන එක තමයි සාමාන්‍ය තත්ත්වයන් යටතේදී අපිට ප්‍රකාශ කරන්න වෙන්නේ. ඒ වගේම මෙතන ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා අපි පැහැදිලි කිරීම අවශ්‍යයි. දැනටමත් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය නීති උපදේශකයන් සහ මූල්‍ය උපදේශකයන් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටියක් නැත්නම් RFPs කෝල් කරලා තියෙනවා. එතකොට අදාළ නීති උපදේශකයන් සහ මූල්‍ය උපදේශකයන් මේ සඳහා අපි ලබා ගත්තට පස්සේ ඔවුන්ට පුළුවන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යොමු වන්න. ඉතින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම තරමක් සමහරවිට කාලයක් ගත වෙන්න පුළුවන් වැඩක්. ඒක ඉතාමත්ම තාක්ෂණික සංකීර්ණ ක්‍රියාපටිපාටියක්. ඒ ක්‍රියාපටිපාටියේදී අපිට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහයෝගයත් අවශ්‍ය වෙනවා. මොකද ඔවුන් තමයි මෙම ණය සම්බන්ධයෙන් කිසියම් රටකට ස්වාධීනව අධ්‍යයනයක් කළ හැකි ජාත්‍යන්තරව පිළිගත් එකම ආයතනය. එම නිසා එම ආයතනයත් සමග සම්බන්ධ වෙලා තමයි මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න වෙන්නේ. අන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන කාලය අතරතුරදී කිසිම ගෙවීමක් අපි කරන්නේ නැහැ. එතකොට එම ණය ගෙවන්න තියෙන කට්ටියට අදාළ ගිවිසුමේ තිබෙන පොලියට අනුකූලව අදාළ පොලියත් සමග අදාළ පොලී කටයුතු ගෙවීම් කරන බව තමයි
මෙම නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපිට බලන්න වෙනවා ඉස්සරහට ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරද්දී මොන වගේද මේක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ අපිට ණය ලබා දීපු පුද්ගලයන්ට සහ ද්විපාර්ශ්වික සම්බන්ධතාවලට බලපාන්නේ කියලා. ඒ වගේම ශ්‍රී ලංකාවේ රජයට අයිති ව්‍යාපාර විශාල වශයෙන් ණය ලබාගෙන තිබෙනවා මෙම වාණිජ බැංකු සහ රජයේ බැංකු වලින්. ඒ වගේම ශ්‍රී ලංකාවේ රජය එම රජයට අයිති ව්‍යාපාර ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් වලට ණය ලබා ගැනීම සඳහා විශාල වශයෙන් අප වෙලා තියෙනවා. අප ලියුම් නිකුත් කරලා තිබෙනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ රජය කොච්චර අප වෙලා තියෙනවද කියලා ශ්‍රී ලංකාවේ රජයට අයිති ව්‍යාපාරවලට ණය ලබා දීම සඳහා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න, bell button එක ඔබන්න, දන්න කට්ටියටත් මේ ගැන දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. YouTube වල විතරක් නෙවෙයි අපි Facebook, TikTok, Instagram හැම සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියකම අපිව දැක ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු ශ්‍රී ලංකාවේ රජයේ ආයතන වලට කොච්චර ණය සඳහා ලිපි නිකුත් කරලා තියෙනවද කියලා ශ්‍රී ලංකා රජය දැනගන්න ඊළඟ වීඩියෝ වෙන්න අපි හම්බ වෙමු.